ආයුබෝවන් දරුවනේ අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ 7 ශ්‍රේණියේ කුලක කියන පාඩම සම්බන්ධයෙන්. හරි. එතකොට දැන් අපි ඉන්නේ දෙවෙනි පාඩමේ නේ. දෙවෙනි පාඩම තමයි කුලක කියලා කියන්නේ. එතකොට අපි මේ වෙද්දි අපේ පළවෙනි පාඩම, ඒ කියන්නේ කවුද? සමමිතිය කියන පාඩම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. එතකොට දැන් ගිය සතියේ පටන් ගත්තානේ කුලක කියන පාඩම. එතකොට කුලක පාඩමෙත් අපි මේ වෙද්දි ගොඩක් කරුණු සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? එතකොට අද දවසේ පළවෙනි කොටස යටතේ මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට මේ කුලක කියන පාඩමේ ඉතිරි කොටස් ටිකත් සාකච්ඡා කරලා මේ පාඩම මුලින් අවසන් කරලා ඉන්න. ඊළඟට අපි තුන්වෙනි පාඩමේ කොටසක් සාකච්ඡා කරමු. හරිද? රයිට්. එතකොට දැන් අපි ඉන්නේ කුලක කියන පාඩමේනේ. අපි මොනවද මේ කුලක කියන පාඩම ගැන ඉගෙන ගත්තේ ගිය සතියේ? අපි චුට්ටක් අද කොටසට යන්න කලින් ගිය සතියේ ඉගෙනගත්තු දේවල් ටික පොඩ්ඩක් මතක් කරමු. එතකොට අපි මුලින්ම ඉගෙන ගත්තා නේද කුලකයක් කියන්නේ මොකක්ද කියලා. කුලකයක් යනු මොකක් කියලාද ඉගෙන ගත්තේ? අපි එතෙන්දී ඉගෙන ගත්තා කුලකයක් කියලා කියන්නේ කිසියම් ද්‍රව්‍ය සමූහයකින්. ඒ කියන්නේ පාට සමූහයක් වෙන්න පුළුවන්, සතුන් සමූහයක් වෙන්න පුළුවන්, ශාක සමූහයක් වෙන්න පුළුවන්, මල් සමූහයක් වෙන්න පුළුවන්, ඉලක්කම් සමූහයක් වෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් කුමන හෝ ද්‍රව්‍ය සමූහයකින් නිශ්චිතව වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම වෙන් කරලා ගන්න පුළුවන් කොටසක්. හරියටම වෙන් කරලා ගන්න පුළුවන් කොටසක්. ඒ කියන්නේ කිසියම් ද්‍රව්‍ය සමූහයකින් නිශ්චිතව වෙන් කරගත හැකි කොටසක් තමයි අපි හැඳින්වුවේ මොකක් කියලාද? කුලකයක් කියලා. එතකොට ඕගොල්ලෝ කුලක ඉගෙන ගත්තනේ නේද? දේ දුන්නේ පාට. හරියටම පාට අතුරින් දේ දුන්නේ පාට කියලා වෙනම කොටසක් ගන්න පුළුවන්. ඊළාට ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර මොකද වෙන්නේ? ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර අතුරින් හරියටම ස්වරාක්ෂර කියලා කොටසක් වෙන් කරන්න පුළුවන්. ඊළඟට ඔත්තේ සංඛ්‍යා. එතකොට අපිට තියෙන සංඛ්‍යා සමූහය අතුරින් ඔත්තේ සංඛ්‍යා කියලා වෙනම කොටසක් වෙන් කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි ඉගෙන ගත්තා විවිධ කුලක තියෙනවා. මල් අතර, ඊළඟට ගස් අතර, සතුන් අතර, සංඛ්‍යා අතර, ඊළඟට අක්ෂර අතර, මිනිසුන් අතර පවා අපිට කුලක ලියන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට මතක ඇති මේ කුලකයක් වෙන්න නම් යම් දෙයක් දරුවෝ හරියටම, ඒ කියන්නේ නිශ්චිතවම වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් එහෙම නැති දේවලුත් තියෙනවා. අපි එදා කතා කළානේ නේද? එතකොට ඒව අපි කුලක ගණයට ගන්නෙ නැහැ. ඒ කියන්නේ හරියටම වෙන් කිරීමක් කරන්න බැයි නම් අපි ඒව කුලක කියලා සලකන්නේ නැහැ. උදාහරණ මොනවද? මතකද අපි කතා කළා පෝසත් මිනිසුන්. එතකොට දැන් පෝසත් බව මනින්න මිනුමක් අපිට නැහැනේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් එහා තමා පෝසත්, මෙතනින් පහළ දුප්පත් කියලා. එහෙම නේද? ඒ හින්දා දැන් ඔය පෝසත් බව, දක්ෂ බව, ඔය වගේ දේවල් මනින්න ක්‍රමවේද නැහැ. ඒ නිසා මොකද වෙන්නේ දරුවෝ? ඒව හරියටම වෙන් කරන්න බෑ කියලා අපි ඉගෙන ගත්තා. ඒව කුලක ගණයට ගන්නෙ නැහැ. ඒතර ඕගොල්ලන්ගේ පළවෙනි අභ්‍යාසය යටතේ ඕගොල්ලෝ කුලක හඳුනාගත්තා. කුලක වෙන දේවල් ලිව්වා. කුලක නොවන දේවලුත් අපි සාකච්ඡා කළා. ඊළඟට මතකද කුලකයක් දැන් අපේ හිතුමනාපෙට ලියන්න බැහැනේ නේද? කුලකයක් ලියන හරිම ක්‍රමයක් ගැන අපි ඉදා ඉගෙන ගත්තා. දැන් කුලකයක් ලියද්දි කොහොමද ලියන්න ඕනේ? ඒක නම් අමතක වෙන්න විදියක් නැහැ. අර දඟල අමුතු වරහන් වර්ගයක් ලිව්වා මතකද? මොනවද වරහන්? සංගල වරහන් නේද? අන්න කුලකයක් ලියද්දි අනිවාර්යෙන්ම ලියන්න ඕනේ මොකක් තුලද? සංගල වරහණක් තුල තමයි ලියන්න ඕනේ. එහෙනම් කුලකයක් ලියද්දි අනිවාර්යයි සංගල වරහණ කියන එක. එදා අපි ඉගෙන ගත්තානේ. එතකොට දැන් ඔහොම සංගල වරහණක් ඇතුලේ ලියන කුලකයක් ඊළඟට අපි නම් කිරීමක් කළා නේද? එතකොට මොනවලින්ද නම් කළේ? අපි ওই නම් කිරීම සඳහා භාවිතා කළා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර. අන්න අපි ඉගෙන ගත්තා අපිට පුළුවන් ඕනම කුලකයක් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර යොදාගෙන නම් කරගන්න. එතකොට දැන් අපිට තියෙනවනේ අක්ෂර 26ක්ම නේද? ඔය අක්ෂර 26න් ඕනම අක්ෂරයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට සංග්‍රහණයක් ඇතුලේ කුලකය ලියලා ඊට ඉස්සරහින් සමාන ලකුණක් දාලා අපි මොකද කරන්නේ? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් ලකුණක් දානවා. අන්න කුලකය ලියපු විදිය. හරිද? ඔය ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි අන්තිමට කතා කළා මතකද? කුලකයක අවයව කියලා මාතෘකාවක්. එතකොට දරුවෝ කුලකයක අවයව කියන්නේ මොනවද? කුලකයක අවයව කියලා අපි හැඳින්නුවේ යම්කිසි කුලකයකට අයිති වන දේවල් වලට. යම්කිසි කුලකයකට අයිති දේවල් වලට අපි කිව්වා ඒ කුලකයේ අවයව කියලා.
දැන් ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කුලකයක්නේ. එතකොට එයාට අයිති වෙන්නේ මොනවද? A අකුරයි, E අකුරයි, I අකුරයි, O අකුරයි, U අකුරයි. එතකොට ඒ ටික තමයි එයාගේ අවයව ටික. හරි? එතකොට දැන් දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට කිව්වහම මොනවද අයිති වෙන්නේ? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔය කියන පාට පහනේ මේ පාට හතනේ. හරිද? එතකොට දරුවෝ ඒ පාට හත තමා එයාගේ අවයව කියලා අපි හඳුන්වන්නේ. ඔය විදිහට කිසියම් කුලකයකට අයිති දේවල් වලට තමයි අපි කිව්වේ මොනවා කියලාද? එයාගේ අවයව කියලා. හරිද? එතකොට දැන් අවයව ලියද්දී අපි ඉගෙන ගත්තා විශේෂ කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. මොනවද ඒ කරුණු පහ? කුලකයක අවයව ලියද්දිත් පළවෙනිම කාරණේ සංගල වරහණක් ඇතුලේ තමා අනිවාර්යෙන්ම ලියවෙන්න ඕනේ. එහෙනම් කුලකයක් ලියද්දී මතක තියාගන්න සංගල වරහණ අනිවාර්යෙන් යෙදෙනවානේ. එතකොට සංගල වරහණක් ඇතුලේ ලියන්න ඕන කියන කාරණේ තමා අංක 1ට අපි ඉගෙන ගත්තේ. අංක 2 තමා මොකක්ද? අංක 2 එහෙම අපි ලියන අවයව අතර මොකක් යොදන්න ඕනද? කමාවක් යොදන්න ඕනේ. ඒ කියන්නේ අපි ලියන හැම අවයව දෙකක් අතර කමාවක් යොදලා තමා අපි අවයව ලිවීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟ අංක 3 විදිහට අපි ඉගෙන ගත්තා ඒ ලියන අවයව ටිකත් දැන් සංගල වරහණක් ඇතුලේ කමා දාලා ලිව්වනේ. ඒ ටිකත් මොකද වෙන්න ඕනේ? අර කුලකයේ අකුරෙන්ම කුලකයේ ඉංග්‍රීසි අක්ෂරයෙන්ම නම් කරන්න ඕනේ. එතකොට දැන් කුලකය A නම් එයාගේ අවයව ලියන්නෙත් A සමානයි කියලා දාලා. කුලකය B නම් එයාගේ අවයව ලියන්නෙත් B සමානයි කියලා දාලා. ඔන්න ඔහොම කාරණාවක් අපි තුන්වෙනුව ඉගෙන ගත්තනේ. ඊළඟට වැදගත්ම කාරණා දෙකක් ඉගෙන ගත්තා. මොනවද? අවයව ලියද්දී එක අවයවයක් මොකද වෙන්න ඕනේ? එක් වතාවක් විතරයි ලියන්නේ. එක අවයවයක් එක් වතාවක් විතරයි. ඊළඟට අන්තිම කාරණේ විදිහට අපි ඉගෙන ගත්තා මොකක්ද? අවයව ලියද්දී යම්කිසි කුලකයකට තියෙනවා නම් අවයව විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ලියලා ඉවර කරන්න බැරි තරම් අවයව තියෙනවා නම් දැන් මොන වගේ වුවද? දැන් ඉරට්ටේ සංඛ්‍යා කියලා කිව්වොත් එහෙම නේද? ඉරට්ටේ සංඛ්‍යා කියලා කිව්වොත් දෙකෙන් පටන් ගත්තාම ඉවරයක් නැහැනේ. දිගටම යනවා. එතකොට ඒ වගේ කුලකවලදී අපි මොකද කළේ? අවයව කිහිපයක් ලියලා අගින් මොකද කළේ? තිත් 3ක් දැම්ම තවත් ඉස්සරහට තියනවා කියලා පෙන්නන්න. හරිද? ඔන්න ඔහොම කරුණු ටිකක් කතා කළා මතකද? දැන් දවනේ මේව ඉගෙන ගත්තා වගේ නෙමේ පාඩම් ඉවර කරන් ඉස්සරහට ගියා වගේ නෙමේ මේව මොනව කරගන්න ඕනේද? පාඩම් කරගන්න ඕනේ. දැන් මේ සැරේ අනිවාර්යෙන් විභාග තියෙනවා. හරිද? ඉස්කෝලේ විභාග තිබ්බ නැති වුණත් මං හරි විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් ඕගොල්ලන්ට කරවනවා. ඒ නිසා මේ දේවල් දැන් පාඩම් කරන්න ඕනේ. එතකොට තව පොඩි කාලයකින් බොහෝ විට අපේ පන්ති අපිට තිබ්බ විදිහටම පටන් අරන් කරයන්න පුළුවන් වේවි. එහෙම වුණාම මොකක් වෙන්න ඕනේද? ඔය කරපු පාඩම් ටික පාඩම් තියෙන්න ඕනේ. හරිද? මම ওই ටික පාඩම් ගන්නවා. අනිත් එක ප්‍රශ්න පත්‍රය එහෙම කරද්දී ඌ අනිවාර්යෙන් ඕන වෙනවනේ. ඒ නිසා මේ දවස්වල ඕගලන්ට ඕන තරම් කාලය තියෙනවා. ওই ටික පාඩම් කරගන්න ඕනේ. එහෙනම් යම්කිසි කෙනෙක්ට දැන් කුලක ටික පාඩම් කරන්න බැරි වුණා නම් ආයෙ මතක් කරනවා දරුවෝ ඔය කරුණු ටික පාඩම් තියෙන්න ඕනේ. හරිද? හරි. අද පාඩමට යන්න කලින් ඒ නිසා අපි ඔය කරපු කොටස් ටිකත් මතක් වෙන්න එක්ක. හරිද? මොකද අද කොටසටත් ඒ ටික ඕනේ. හරි? එදා දුන්නා නේද ඔයගොල්ලන්ට අන්තිමට අභ්‍යාසයක් මම. පිටු අංක 10 සහ 11 තියෙන අභ්‍යාසය. හරිද? අන්න ඒ අභ්‍යාසයේ පිළිතුරු ටික අපි සාකච්ඡා කරගමු. හරිද? ඒතකොට යම්කිසි කෙනෙක් දැන් මේ වෙද්දි මේ අභ්‍යාසය කරලා නැති කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා අභ්‍යාසය කරලා දරුවෝ අද සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. මොකද නැත්තම් වැඩක් නැහැ අපි කරන දෙයින්. හරි. මේ අභ්‍යාසය කරලා තියෙන කට්ටිය රතු පෑනක් ගන්න. අපි මාක් කරගමු හරි වැරදි. එහෙනම් දැන් ගන්න නිබන්ධනේ 10 වෙනි පිටුවට එන්න. නිබන්ධනේ 10 වෙනි පිටුවට. බලන්න ඒකේ කියලා තියෙනවා පහත කුලකවල අවයව ලියා දක්වන්න කියලා. පහත කුලකවල අවයව ලියා දක්වන්න. හරි. අපි පටන් ගමු. එතකොට පළවෙනි කුලකය A කියලා නේද නම් කරලා තියෙන්නේ. එහෙනම් අපි අවයව ලියද්දිත් මොකද වෙන්න ඕනේ? A කියලා තමයි නම් කරගන්න ඕනේ. එතකොට බලන්න පළවෙනි කුලකයේ තියෙන්නේ බෞද්ධ කොඩියේ පාට කියලා. බෞද්ධ කොඩියේ පාට. එහෙනම් පාට පහක් තියෙනවානේ. ওই ටික ලියාගෙන යමු. නිල් තියෙනවා. ඊළඟට කහ තියෙනවා. ඊළඟට
රතු තියෙනවා. ඊළඟට සුදු තියෙනවා. ඊළඟට කවුද? තැඹිලි තියෙනවා. මෙන්න මේ විදිහට අවයව ටික සංගලවරණක් ඇතුලේ ලියලා කමා දාලා A කියලා නම් කරලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ පිළිතුර හරි. හරිනම් හරියක් ලකුණු කරන්න. හරිද? ඊළඟට බලන්න B කියලා දීලා තියෙනවා වඩු මඩුව යන වචනයේ අක්ෂර. වඩු මඩුව යන වචරයේ අක්ෂර. එතකොට අපි ඒක ලියන්න ගනිද්දි ඒ අක්ෂරයෙන්ම ලියන්න ගමු B කියලා දැම්ම සමානයි සංගලවරහන. දැන් දරුවෝ මේකේ වඩු මඩුව යන වචනේ අකුරුනේ අහන්නේ. අක්ෂර කියන්නේ අකුරුනේ. එතකොට අපි ඉගෙනගත්තු නීතියක් යොදා ගන්න වෙනවා. මොකක්ද? අපි ඉගෙන ගත්තනේ එක අවයවයක් එක වතාවයි ලියන්න ඕනේ කියලා. එතකොට දැන් මෙතන මට පේනවා වයනු දෙකක්. ඩුයනු දෙකක් තියෙනවා. හැබැයි ඔය ඔක්කොම ලියන්න බෑ. එක අකුරක් එක වතාවයි. ඒ නිසා ලියවෙන්න ඕනේ මෙහෙම. මෙතන තියෙන අකුරු ටික තමයි වයන්නයි, ඩුයන්නයි, මයන්නයි. වඩු මඩුව. ඔහොම නෙන්නේ. ඒ නිසා එක අකුරක් දෙපාරක් ලියන්න බෑනේ. එහෙනම් ඔන්න ඔහොමයි පිළිතුර ලියවෙන්න ඕනේ. බලන්න හරිද කියලා. හරි නේද? ඊළඟට C. C කියන කුලකයේ අවයව. බිංදුවත් 10ත් අතර 3හි ගුණාකාර. බිංදුවයි 10යි අතර 3 ගුණාකාර. 10යි අතර කියලානේ කියන්නේ. ඒ කියන්නේ 10ට වඩා අඩු කට්ටියයි අපි ගන්න ඕනේ. හරි? එතකොට අයිති වෙන්නේ කවුද? 3 අයිති, 6 අයිති, තව 9 අයිති. 3යි 6යි 9යි තමයි අයිති වෙන්නේ. ඊළඟට 4 වෙනි ගාන D කියලා කුලකයක් ඉන්නේ. එහෙනම් D කියලා දාලා සමානයි කියලා දාලා බලන්න පිළිතුරු බිංදුවේ සිට 20 දක්වා පහේ ගුණාකාර. අන්න දරුවෝ එදා කිව්වා මතකද? ඔය දක්වා කියලා කියද්දි අර අන්තිම අගය අයිති. හරිද? හැබැයි කිව්වනම් දැන් බිංදුවත් 20ත් අතර කියලා 20 අයිති වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔතන බිංදුවේ සිට 20 දක්වා කියලානේ කියන්නේ. ඒ කියන්නේ 20 යනකම්ම ගන්න පුළුවන්. එහෙනම් ඔතෙන්ට අවයව වෙනවා 5 ගන්න පුළුවන්, 10 ගන්න පුළුවන්, 15 ගන්න පුළුවන්, ඊළඟට 20ත් ගන්න පුළුවන්. මෙන්න මේ කියන 4 දෙනාම ගන්න පුළුවන්. හරිද? ඊළඟට බලන්න ඔන්න වරද්දන්නම බැරි එකක් වැරද්දුවොත් එහෙම පළාතෙන් එලවන්න වෙනවා. මොකක්ද අහලා තියෙන්නේ? බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක. මොනවද අයිති? අපේ එක ලියන් ඉමුකෝ අපි ඉස්සලාම නේද? ගම්පහ අයිති. තව කොළඹ අයිති. කොළඹ. තව අයිති කවුද? කළුතර අයිති. බලන්න ලියලා තියෙනවද ගාල්ල මාතර හම්බන්තොට එහෙම කියලා? නෑ නේද? ඒව මේකට එන්නේ නෑ. හරි. බස්නාහිර පළාතට අයිති දිස්ත්‍රික්ක 3යි තියෙන්නේ. ඊළඟට ගෝල් යන වචනේ අක්ෂර. එයා F කියලා තියෙනවා. එතකොට දරුවෝ දැන් ඔතනත් මතක තියාගන්න ඕන කාරණේ තමයි L අකුරු දෙකක් තියෙනව නේද? එහෙම තිබුණයි කියලා දෙන්නම ලියන්න බෑ. මොකද එක අවයවයක් එක වතාවයි අපි ලියන්න ඕනේ. එහෙනම් මේ කියන වචනේ අක්ෂර තමයි G, A, L සහ E. G, L සහ E. හරි. ඔන්න ඔය ටිකයි එන්නේ. ඊළඟට F වලට පස්සේ තියෙන්නේ L කියලා එක්කෙනේ. L කියන කුලකයේ තියෙනවා මෙන්න මෙහෙම. බිංදුවත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. අන්න වැඩි. මතකද ප්‍රථමක සංඛ්‍යා ටික? 6 ඉගෙනුවා. මොනවද ප්‍රථමක කියන්නේ? ප්‍රථමක කියලා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා වලට. දැන් ගෙදර ඉඳන් 6 කොටස් හොඳට පාඩම් කරන්න ඇතිනේ නේද? ඒ හින්දා ඕ මතක තියෙන්න ඕනේ. මොනවද ප්‍රථමක? 2 ඊළඟට 3 ඊළඟට 5 ඊළඟට 7. ඔන්න ඔය ටික. මතක නැත්තම් 6 පොත් ටික පෙරලලා හොයාගන්න ඕනේ. හරිද? ඔන්න ඔය ටික තමයි දරුවෝ ප්‍රථමක සංඛ්‍යා වලට ගන්න පුළුවන්. හරි. දැන් ඉස්සෙල්ලා මට මේක මකන්න වෙනවා මේ ඊළඟ කොටස් ලියන්න. ඒ නිසා මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඉස්සෙල්ලාම හදාගන්න බලන්න. මේක එහෙම සමහර විට ලියලා නැතුව ඇති. ඒ දැන් මතක නැහැනේ නේද? ඒව 6ටනේ අයිති. 7ට එද්දි ඔක්කොම තියලා ඉන්නේ 6 අපේ කට්ටිය.
මුකුත්ම මතක නැහැ. හරි. ආයර මොන්ටිසෝරි ගියා වගේ තමයි. හරි. ඔන්න එහෙනම් පළවෙනි ගණන් ටික අපි ඊළඟට බලමු ඊළඟ ගාන. ඊළඟට තියෙන්නේ h කියලා කුලකයක්. h. ඉරට්ටේ සංඛ්‍යා අන්න වැදගත් කෙනෙක්. ඉරට්ටේ සංඛ්‍යා කිව්වට පස්සේ සීමාවක් තියෙනවද? නැහැ. දිගටම ලියයි යන්න පුළුවන්. ඔක දීලා නැහනේ සීමාව. එතකොට මොකද වෙන්නේ? කිහිපයක් ලියලා අගින් 33ක් දාන්න වෙනවා. එහෙනම් අපි ලියද්දී අවයව මෙයාට අයිති 2 4 6 8 10 ඉවරයක් නැහැනේ. තව ගොඩාක් තියෙනවා. එහෙනම් අගින් දානවා 33. ඊළඟට K දේ දුන්නේ පාට රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ සහ දම්. මතකයි නේද? ශිෂ්‍යත්වයේ පාඩම් කළේ. හරි. බලන්න ලියලාද කියලා කොහේ හරි? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙද්දා කීයම කියලා ලියලාද? නෑ නේද? සමහරුන්ට ඔහොම වෙනවා දරුවේ. මේ ටික ලියාගෙන යනවානේ. මැද්දේ කොල්ල නෙමේ කොල්ලා කියලා ලියලා තියෙන්නේ. හරිද? ඉන්ඩිගෝ නෙමේ ඉබ්බා. හරිද? ඔහොම වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ ඈ. හරි. ඔන්න එහෙනම් තියෙනවා දේ දුන්නේ පාට ටික. ඒකත් හරි. ඊළඟට පහේ ගුණාකාර බලන්න මේ m කියන කුලකය පහේ ගුණාකාර. පහේ ගුණාකාර නම් මොනවද අයිති වෙන්නේ? 5 10 15 20 25 30 35 දිගටම යනවා නේද? ඇයි? ගානේ සීමාවක් කියලා නැහැ. කුලකයේ සීමාවක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? අර විදිහමයි අගින් 33ක් තියන්න ඕනේ. ඊළඟට බලන්න ඔය වචනේ කියවන්න n කියන කුලකයේ තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? තිස්ස මහාරාම. හරි. තිස්ස මහාරාම යන වචනේ අක්ෂර. ඔතෙන්දි මොකද්ද බලපෑත්තන නීතිය? එක අවයවයක් එක් වතාවයි ලියවෙන්න ඕනේ. එහෙනම් T H I S A M එලිව්වනේ H R ඔන්න ඔය ටිකයි එන්න ඕනේ. තිස්ස මහාරාම කියන වචනය. හරි? ඔන්න ඔය අක්ෂර ටික. මොකද දරුවෝ මේ T ලිව්වා, H ලිව්වා, I ලිව්වා, S ලිව්වා. ආයෙ අකුර ලියන්නේ නැහනේ. A ලිව්වා. ඊළඟට M ලිව්වා. ආයෙ අකුර ලියන්න බෑ. ලියලානේ තියෙන්නේ. ඊළඟට H ලිව්වා. ආයෙ අකුර ලියන්න බෑ. ඊළඟට R ලිව්වා. ආයෙ අකුරක් ඒක ලියලා තියෙන්නේ. ආයෙ M අකුරක් ඒකත් ලියලා තියෙන්නේ. ආයෙ අකුරක් ඒකත් ලියලා තියෙන්නේ. එක අවයවයක් එක වතාවයි ලියවෙන්නේ. ඊළඟට අපි ගත්තොත් 12 වෙනි ගාන P කියලා කුලකයක් ඉන්නේ. බිඳුවත් 20ත් අතර හතරෙහි ගුණාකාර. මම ආයෙත් මතක් කරනවා දරුවෝ ඔය බිඳුවත් 20ත් අතර කිව්වහම 20යි තියෙන්නේ නැහැ. ඇයි ඒ අතරනේ ගන්න ඕනේ. හැබැයි කිව්වොත් බිඳුවේ සිට 20 දක්වා කියලා කිව්වොත් අන්න එතකොට නම් මොකද වෙන්නේ? 20යි වෙනවා. හරි දැන් මෙතෙන්ද 20යි නැහැ. එහෙනම් ලියවෙන්න ඕනේ බිඳුවත් 20ත් අතර කිව්වහම 4 8 12 සහ 16 කියන අගයන්. ඊළඟට අපි ගත්තොත් Q කියන කෙනා බිඳුවේ සිට 50 දක්වා 10 ගුණාකාර අන්න 50 දක්වා කියලානේ කියන්නේ. එතකොට 50 ගන්න පුළුවන්. හැබැයි කිව්වනම් බිඳුවත් 50ත් අතර කියලා එතකොට 50යි නැහැ. එහෙනම් මෙතෙන්ට ගන්න පුළුවන් 10 20 30 40 සහ 50 කියන අගයන්. ඊළඟට මේක නම් බලන්න මං කියවද්දි දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක මොනවද ලියවෙන්න ඕනේ? ගාල්ල, මාතර, හම්බන්තොට තුන් දෙනෙක් ඉන්නවා. ගාල්ල, මාතර, හම්බන්තොට. ඊළඟට මම මෙයාව ලියන්නම් S. ඔන්න ඔය සංඛ්‍යාවේ ඉලක්කම් කියලානේ තියෙන්නේ. එතෙන්දිත් අපි මතක තියාගන්න ඕනේ එක අවයවයක් එක වතාවයිනේ ලියන්නේ.
ඒ නිසා එකම ඉලක්කම දෙපාරක් ලියන්න බෑ. 1 බිංදුව 2 3 බිංදුව තියෙනවා 4 ඊළාට බිංදුව ඒ දෙකම තියෙනවා දෙකක් තියෙනවා. එහෙනම් ඔන්න ඔච්චරයි ලියන්න වෙන්නේ. බලන්න එකම අවයවයේ දෙපාරක් ලියලා තියෙනවා නම් වැරදි. ඒවට වැරදි දාන්න. ඊළාට සමචතුරස්‍ර සංඛ්‍යා මතකද? සමචතුරස්‍ර සංඛ්‍යා අර 6 දී දුක් විඳගෙන ඇන්දේ 38 මතකයි නේද? අන්න මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා? 1 4 9 16 ඊළඟට 25 36 ඕකේ දිගටම තියෙනවා. එන්න අගට 33ක් දාන්න වෙනවා. සීමා නැහැනේ දරුවෝ ඉතින් නේද? ඔය ගොඩක් මේ ගණිතමය ඒවට තමයි හුම් වෙන්නේ. සීමාවක් නැහැනේ. එතකොට කිහිපයක් ලියලා අගින් 33ක් දාන්න වෙනවා. මේ බලන්න මේක අඳුරනවද කියලා? ඒකක භාග. මොනවද ළමයි ඒකක භාග? භාග දන්නවනේ. 6 ඉගෙන ගත්තානේ. ඒකක භාග කියන්නේ මොනවද? ඒකක භාග. ඒකක භාග කියලා කියන්නේ ලවය කීයද? එකවන භාග. ලවය එකවන. එතකොට ගන්න පුළුවන් මෙහෙම මේ 2න් 1 3න් 1 4න් 1 5න් 1 6න් 1 ඉවරයක් තියනවද? නෑ. 7න් 1 8න් 1 9න් 1 ඕක ඉවරයක් නෑ. එහෙනම් ඒත් තියෙන්න ඕනේ අගට 33ක්. අවසානකෙන් අහනවා ප්‍රධාන දිශා. ඕක නම් ඉතින් පාඩම් තියෙන්න බෑ නේද? හරි. ප්‍රධාන දිශා ටික මොනවද? උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. ඒ ටික එහෙම ලියවෙන්න ඕනේ. එහෙනම් බලන්න ওই ටික සම්පූර්ණ කරගන්න දැන්. හරිද? මෙන්න තියෙනවා මේකෙන් බලන්න ඕගලන්ට අතපසුණු එකක් තියෙනවද කියලා. දැන් මම පොත් ටික බලද්දි බලනවා ওই ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. හරි නේද? හරි. එහෙනම් අපි යමු අද දවසේ අපේ කොටස ගැන සාකච්ඡා කරන්න. මේ ටික ඕන වෙනවා අපිට අදත්. හරි. අද අපි සාකච්ඡා කරනවා වෙන් රූප සටහන් ගැන. මාතෘකාව දාන්න වෙන් රූප සටහන්. වෙන් රූප සටහන්. right. මාතෘකාව අපි දාමු එහෙනම් වෙන් රූප සටහන්. ලියාගන්න මාතෘකාව. හරි. දාගත්තද මාතෘකාව වෙන් රූප සටහන් කියලා. මෙන්න අහගන්න. දැන් මේ පාඩම ඇත්තටම ලේසි පාඩමක්නේ. මේ උගන්වන්න යන්නේත් ගොඩාක් ලේසි කොටසක්. හරිද? මෙන්න මෙහෙමයි. දැන් අපි දන්නවනේ දරුවෝ කුලකයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ඒ කුලකයේ අවයව කියන්නේ මොනවද කියලා. ඊළඟට දැන් අපි ඉස්සෙල්ලා ගණන් වල සාකච්ඡා කරගත්තානේ අවයව ලියන්නේ කොහොමද කියලා. එතකොට ඔය හිටියා ජෝන් වෙන් කියලා ගණිතඥයෙක්. හරිද? මොකද්ද නම? ජෝන් වෙන්. හරිද? මෙන්න මෙයා හොයාගත්තා මේ කුලකවල ගණන් හදද්දී. හරි කුලකවල ගණන් හදද්දී ඒ කුලකය ලියන්න පුළුවන්. ලේසියෙන්ම ලියා ගන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඒ කියන්නේ ගණන් හදද්දී ලේසි වෙන්න ලියා ගන්න පුළුවන් ක්‍රමයක් මෙයා හොයාගත්තා. දැන් අපි 7 දී නම් කුලකවල ලොකු ගණන් හදන්න යන්නේ නැහැ. ඒව අපිට 10 11 දී තියෙනවා. එතකොට ඔයගලන්ට තේරෙයි. හරිද? එතකොට කොහොම හරි මෙන්න මේ ජෝන් වෙන් කියන ගණිතඥයා තමයි ඒ ක්‍රමය හොයාගන්නේ. එයා හොයාගන්නවා කුලක ගණන් ලේසියෙන්ම හදන්න පුළුවන් කියලා යම්කිසි විශේෂිත ක්‍රමයකට ඒ කුලකයේ අවයව ටික ලියාගත්තොත්. හරිද? එතකොට එයා කියනවා මෙන්න මෙහෙම. මේ කුලකයේ තියෙන අවයව තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපි අවයව ලියන්නේ මොකක් ඇතුළේද? සංගල වරහණක් ඇතුළේනේ. එතකොට සංගල වරහණක් ඇතුළේ ලියලා අර ඉංග්‍රීසි හෝඩි අකුරෙන් සමානයි කියලා නම් කරන එකනේ කරන්නේ. එතකොට මෙයා හඳුනා ගන්නවා දරුවෝ ඊට වඩා ගණන් වලට ලේසි කියලා මේ අවයව ටික සංවෘත රූපයක් ඇතුළේ ලියන එක. සංවෘත රූපයක් ඇතුළේ. මොකද්ද සංවෘතයි කියන්නේ? සංවෘතයි කියලා කියන්නේ මතකයිනේ 6 ඉගෙන ගත්තා. සංවෘතයි කියලා කියන්නේ සම්පූර්ණයෙන් වැසුණු
සම්පූර්ණයෙන් වැසුණු රූපයක් ඇතුලේ ලියා ගන්න එක වඩා හොඳයි කියලා. හරිද? එතකොට දැන් සම්පූර්ණයෙන් වැසුණු රූප ඕන තරම් තියෙනවනේ නේද? හැබැයි අපි වෙන් රූප කියන ඒවා. ඒ කියන්නේ දැන් මේ ඔය අඳින රූප වලට කියන්නේ දරුවෝ වෙන් රූප කියලා. හරිද? මොකද මේක හොයාගත්තේ කවුද? ජෝන් වෙන් කියන ගණිතඥයානේ. එයාට උපහාරයක් පිණිස අපි යාගේ නමෙන් වෙන් කියන කෑල්ල අරගෙන මේ අඳින රූප වලට කියනවා වෙන් රූප කියලා. හරිද? එතකොට දැන් එයා කිව්වේ මොකද්ද? එයා කිව්වේ කුලකවල ගණන් හදද්දී ඔය කුලකයේ අවයව ටික ඔහොම සංගලවරහණක් ඇතුලේ නොලියා සංවෘත රූපයක් ඇතුලේ ලියා ගන්න එක ගණන් හදද්දී ලේසි කියලා. හරිද? එතකොට දැන් සංවෘත රූප ගොඩක් තියෙනවානේ. හැබැයි දරුවෝ මේ මෙතෙන්දි කුලකවල අවයව ලියන්න අපි භාවිතා කරන්නේ සුලභවම වෘත්තය සහ ඉලිප්සය කියන රූප සටහන් දෙක. හරිද? වෘත්තයක් හෝ ඉලිප්සයක්. ඔතනින් ගොඩක්ම අපි යොදාගන්නේ වෘත්තය කියන කෙනා. මොකද දැන් අපිට වෘත අඳින්න ලේසියිනේ. ඒතකොට ඉලිප්සයක් වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද සමහරව අඳින වෘත ඒවා වෘත නෙමේ ඉලිප්ස තමයි. බිත්තර වගේ ඒවා. හරිද? ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් නොවෙන්න තමයි එහෙම දෙකක්ම දීලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔය ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. එහෙනම් මේක හොයාගන්නේ කවුද? ජෝන් වෙන් කියන කෙනා. හරි. අපි ওই ටික ලියාගෙන ඉමු. හරි? ලියාගෙන ඊළඟට මම උදාහරණ ටිකක් කියලා දෙන්නම්. රයිට්. තරුවක් දාන්නකෝ. හරි. තරුවක් දාලා දරුවෝ ලියන්න මෙහෙම. කුලකයක් රූපයක් ඇසුරෙන් දැක්වීම ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් නැමැති ගණිතඥයා විසින් හරියට ලියන්න ගණිතඥයා කියලා ගණිතඥයා විසින් හඳුන්වා දෙන ලදී ඒකටම ලියන්න ඔහුට ගෞරවයක් පිණිස මෙම රූප වෙන් රූප ලෙස හඳුන්වයි
හරිද දරුවෝ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේක හොයාගත්තේ කවුද? ජෝන් වෙන් කියන ගණිතඥයා. එයා හොයාගත්තේ මොකද්ද? කුලකයක් රූපයකිනුත් දක්වන්න පුළුවන් කියලා. කුලකයක අවයව රූපයක් මගිනුත් දක්වන්න පුළුවන් කියලා. හරිද? එයාට ඉතින් ගෞරවයක් පිණිස අපි ඒව හඳුන්වනවා මොන රූපද? වෙන් රූප. මොකද මෙයාගේ නම ජෝන් වෙන් නිසා. හරිද? එතකොට එතෙන්දි මොකද්ද වෙන්නේ? කුලකයක තියෙන අවයව ඔක්කොම ටික අපි ලියනවා මොකක් ඇතුළේද? සංවෘත රූපයක් ඇතුළේ ලියනවා. හරිද? එතකොට අපි මේ ටික ලියාගෙනම උදාහරණ ටිකක් කතා කරමු. මොකද මේක ටිකක් ලියන්න තියෙනවානේ. හරි. එතකොට අපිට ලේසි. ලියන්න ඊළඟට තරුවක් දාලා මෙහිදී කුලකයකට අයත් කුලකයකට අයත් සියලු අවයව සංවෘත රූපයක් තුල සංවෘත හරියට ලියන්න මෙහෙම සංවෘත රූපයක් තුල ලියා දක්වයි. හරිද? එතකොට දරුවෝ මේකෙදි කරන්නේ මොකක්ද? අර කුලකයකට අයිති අවයවට තියෙනවනේ. ඒක සංවෘත රූපයක් ඇතුලේ ලියා දක්වනවා. සංවෘතයි කියලා කියන්නේ සම්පූර්ණයෙන් වැසුණු. එතකොට අර ඉස්සලා කිව්වා වගේ මෙතෙන්දී අපි ගන්නෙ මොනවද? වෘත හෝ ඉලිප්ස තමා වැඩිපුර පාවිච්චි කරන්නේ. හරි? ඊළඟ ලියන්න එන අවසාන තරුව දාලා මෙහෙම මේ සඳහා බොහෝ විට වෘත හෝ ඉලිප්ස භාවිතා කරයි. හරිද? එහෙනම් මෙතෙන්දී භාවිතා කරන්නේ මොනවද? වෘත හරි ඉලිප්ස හරි. රයිට්. ඔන්න දැන් ඇති. දැන් මොකද දරුවෝ මේකේ සටහන ටිකක් දීර්ඝව ලියන්න තියෙනවා. අපි දැන් කොටසක් ලියලා ඊළඟට ඔන්න දැන් උදාහරණ ටිකක් මම කතා කරනවා. ඊළඟට ඊතුරු කොටස ලියාගමු. හරිද? මෙන්න අහගන්නකො එහෙනම්. ඔන්න ආයෙම විස්තරය කියනවා ඈ. කුලකයක අවයව රූපයකිනුත් දක්වන්න පුළුවන් කියලා හොයාගත්තා. කවුද හොයාගත්තේ? ජෝන් වෙන් කියලා කෙනෙක්. එතකොට මෙයාට උපහාරයක් පිණිස අපි ඒ රූප හඳුන්වනවා වෙන් රූප කියලා. එතකොට එයා හොයාගත්තු දේ තමයි කුලකයකට අයිති අවයව ඔක්කොම ටික සංවෘත රූපයක් ඇතුලේ ලියන්න පුළුවන් කියලා. හරිද? එතකොට ඒකට අපි භාවිතා කරනවා වෘත හෝ ඉලිප්ස කියන රූප සටහන. හරි. මෙන්න බලා ගන්න කොහොමද ඒක ලියන්නේ කියලා. හරිම ලේසි. හරිද? මම උදාහරණ තුනක් ලියන්නම්කෝ. උදාහරණ තුනක් ලිව්වේ ගමන් ඔයගලන්ට මේක හොඳටම තේරෙයි. අපි ගමු A කියලා කුලකයක්. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා ගමුකෝ. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර.
දැන් දරුවෝ මේකේ අවයව ටික දැන් අපි ලියන්නේ සංවෘත රූපයක. ඒ කියන්නේ අපි ගම්මුකෝ වෘත්තයක්. හරිද? අපි කරන්නේ මෙච්චරයි. අපි අඳිනවා වෘත්තයක්. හරිද? දැන් මගේ නම් හරියටම වෘත්තයක් එන්නේ නැහැ. ඕගොල්ලන්ට වෘත්ත හරියටම අඳින්න පුළුවන්. හරි. වෘත්තයක් ඇඳලා දරුවෝ මේකේ අවයව ටික අපි මේක ඇතුලේ ලියනවා. දැන් ඉස්සෙල්ලා ලිව්වේ සංගලවරණක් ඇතුලේනේ. දැන් ලියනවා වෘත්තය ඇතුලේ. එතකොට මොනවද ඉංග්‍රීසි ODS වල? A E I O U කියන අකුරු පහ. හැබැයි දැන් ඉස්සෙල්ලා අවයව ලියද්දි කමා දැම්මනේ. අවයව අතර කමාවක් දැම්මනේ. මෙතෙන්දි කමා දාන්නේ නැහැ. හරිද? කමා දාන්න නැතුව මේ වෘත්තය ඇතුලේ හරිද? මෙහෙම තනින් තන A E I O U. හරිද? ඔහොම තනින් තන අර ඉඩ තියෙන විදිහට එක ළඟ නෙමෙයි. හරිද? යම් කිසි දුරක් තියෙන විදිහට පැහැදිලිව හොයාගන්න පුළුවන් විදිහට ඔන්නෝම අවයව ටික ලියනවා. ලියලා දැන් ඉස්සෙල්ලා සංගලවරහන් ඇතුලේනේ ලිව්වේ. දැන් වෘත්තය ඇතුලේ. හරිද? ඉස්සෙල්ලා කමා දැම්මනේ. දැන් කමා දාන්නේ ඉඩක් තියෙනවා. හරිද? ඊළඟට මේ අකුරෙන්ම මෙයාවත් නම් කරනවා. හැබැයි දරුවෝ වෙන් රූපයක් නම් කරද්දී සමාන ලකුණක් යොදාගන්නේ නැහැ. අපි යොදාගන්නේ ඊතලයක්. මේ ඊතලයක් දාලා කියනවා මේ ඉන්නේ A කියන කුලකය. ඔන්න තියෙනවා වෙන් රූප සටහන කියන එක. පැහැදිලිද? එහෙනම් මොකද කරන්නේ? වෘත්තයක් ගන්නවා එහෙම නැත්නම් ඉලිප්ස් එකක් ගන්නත් පුළුවන්. වෙනෙව්ව නම් අදින්න යන්න එපා. හරිද? ත්‍රිකෝණ සමචතුරස්‍ර අරව මෙව අදින්නේ නැහැ. එතකොට අපි කරන්නේ අපි ගොඩක් ලාට ගන්නේ වෘත්තයක් අරගෙන අර අවයව ටික ඒක ඇතුලේ ලියනවා. කමා දාන්නේ නැහැ. යම්කිසි හොඳ ඉඩ ප්‍රමාණයක් තියලා එකිනෙකා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් විදිහට ලියනවා. ලියලා අර අකුරෙන්ම නම් කරනවා. හැබැයි සමාන ලකුණක් දාන්නේ නැහැ. දාන්නේ මොකක්ද? ඊතලයක් තමයි දාන්නේ. හරිද? රයිට්. එතකොට ඔන්න තියෙනවා වෙන් රූප සටහන. මෙන් බලන්න නොතේරුණා නම් දෙවෙනි ගාන. අපි හිතමු මෙන්න මෙහෙම එකක් තියෙනවා. බිඳුවත් 20ත් අතර පහෙහි ගුණාකාර. පහේ ගුණාකාර. බිඳුවත් 20ත් අතර කිව්වහම 20 අයිතිද? 20 අයිති නෑ. ඒ බිඳුවයි 20යි අතර. ඒ අතර මැද ටික විතරයි. එතකොට මොනවද අයිති අවයව ටික? අපි ලියනවා වෘත්තයක් ඇතුලේ. මොනවද අයිති? 5 අයිති, 10 අයිති, 15 අයිති. 20 අයිති නෑ. ඔන්න ඔහොම ලියනවා. වෘත්තය ඇතුලේ අවයව ටික ලියනවා ඉඩ තියලා. ඊළඟට මෙන්න මෙහෙම ඊතලයක් දැම්මා. අදාළ අක්ෂරයෙන් නම් කරා. මේ ඉන්නේ B කියන කුලකය. ඔන්න වෙන් රූපයක දැක්කුවා. බලන්න ඉතින් කොච්චර ලේසිද කියලා නේ. C අන්තිම උදාහරණය. අපි ගමු මොකක්ද? මෙහෙම එකක් ගමුකෝ. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක. දැන් මොකද වෙන්නේ? අයිති 3 දෙනයි කියලා දන්නවනේ. ලියනවා වෘත්තයක් ඇතුලේ. මොනවද අයිති? ගම්පහ, කොළඹ සහ කළුතර. ලිව්වා නම් කරා අර අකුරෙන්ම ඊතලයක් දාලා. ඔන්න ඔය විදිහට ලියනවට තමයි කියන්නේ මොනවා කියලාද? වෙන් රූප කියලා. දැන් මගේ වෘත නම් ඔක්කොම නිකන් අර බිත්තර ගෙඩි වගේ වෙලා තියන්නේ. ඕගොල්ලෝ ලස්සනට වෘතයක් අඳින්න ඕනේ. ඔය කාසියක් හරි තියලා. හරිද? වෘත අඳින්න. දැන් කාසිය තියලා අඳිනවට වඩා හොඳයි දරුවෝ මොකක් කරන එකද? කව කට්ට තියලා අඳින එක. කව කට්ටේ දැන් අඳින්න පුළුවන් වෙන්න එපා. හරිද? කව කට්ටෙන් අඳින්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔන්න ඔහම ලියා දක්වනවා. එතකොට කියනවා මොන රූපද? වෙන් රූප කියලා. බලන්න ඉතින් කොච්චර ලේසිද නේ? අවයව ටික ලියනවා. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කමා දාන්නේ නැහැ. අනික තමයි නම් කරද්දි සමාන ලකුණක් එන්නේ නැහැ. මොකක්ද එන්නේ? ඊතලයක් තමයි එන්නේ. පැහැදිලිනේ? හරි. උදාහරණ කියලා මේ 3 දෙනාව ලියා ගන්න එහෙනම්. දැන් දරුවෝ වීඩියෝ එක නතර කරලා ඕගොල්ලන්ට අවශ්‍ය වෙලාව අරගෙන ලස්සනට පැහැදිලිව වෘත ඇඳලා ওই ටික ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඊළඟට එකතු වෙන්න ඊළඟ කොටසත් එක්ක.
හරි නේද? right. දැන් මෙතෙන්දී අර මං කියපු ප්‍රධාන කාරණා දෙක තියෙනවනේ. ඒ කියන්නේ කමා දාන්නේ නැහැ කියන එක, ඊළඟට ඊතලයකින් නම් කරන්න ඕන කියන එක. ඔන්න ඔය ටික අපි චුට්ටක් ලියාගෙන තියාගමු. මොකද ඕගොල්ලන්ගේ මතකය ගැන මන් දන්නවනේ. හරිද? ඒ හින්දා පොඩ්ඩක් පොතෙත් ඒක සඳහන් කරලා තියාගමු. කෝකටත් ඒක හොඳයි. හරි. එහෙනම් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. වෙන් රූපයක අවයව ලියා දැක්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. ලියන අංක 1 අවයව අතර කොමා නොයෙදිය යුතුය. අංක 2 අවයව අතර ප්‍රමාණවත් පරතරයක් තබා ලිවිය යුතුය. අංක 3 කුලකයේ අක්ෂරයෙන්ම ඊතලයක් යොදා
ඊතලයක් යොදා වෙන් රූපය නම් කළ යුතුය 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 හරිද එහෙනම් ඔන්න ඔය කරුණු ටික මතක තියාගන්න ඕනේ දරුවෝ හරි ඒ තමයි මොකක්ද මෙතෙන්දී කමා දාන්නේ නැහැ පරතරයක් තියලා තමයි ලියන්නේ ඊළඟට නම් කරද්දී ඊතලයක් දාලා ඒ අකුරෙන්ම නම් කරනවා සමාන ලකුණු දාන්නේ නැහැ හරිද දැන් ඔය මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමයි සමාන ලකුණු දාලා තමයි ගොඩක් අය නම් කරන්නේ මොකද අර කලින් දේවල් වල මතකය මෙතෙන්දී ඒකම යොදා ගන්නවා හරිද ඒ හින්දා ඒක විශේෂයෙන් මතක තියාගන්න ඊළඟට අර අපි අවයව ලියද්දී කතා කරපු නීති රීති ටික තියෙන්නේ ඒ කියන්නේ අර අන්තිම නීති දෙක විශේෂයෙන් එක අවයවයක් එකවතාවයි ලියන්නේ කියන එක එහෙම අන්න ඒවා මෙතෙන්දි කොහොමත් යොදා ගන්න වෙනවා. හරි එක අවයවයක් එකවතාවයි ලියන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න දරුවෝ අර අවයව විශාල ප්‍රමාණයක් තියෙන කුලක තියෙන්නේ. ඒවල අපි කරන්නේ අවයව කිහිපයක් ලියලා අගින් 33ක් දානවනේ. අන්න ඒ වගේ කුලක අපිට වෙන් රූප වලින් දක්වන්න බෑ. ඒකට හේතුව දරුවෝ දැන් අවයව ඔක්කොම ටික ලියනවා නම් ලියන්න ඕනේ වෙන් රූප වල ලියද්දි. පැහැදිලිද? ඒ නිසා අර අවයව ගොඩාක් තියෙන කුලක තියෙන්නේ අගින් 33ක් දාන ඒවා අන්න ඒ වගේ කුලක මතක තියාගන්න වෙන් රූප සටහන් වලින් දක්වන්න බෑ හරිද එතකොට අර අවයව එකම අවයවයේ කිහිප විටක් තියෙනවා එක අවයවයක් එකවතාවක් විතරක් ලියලා එවුවා පුළුවන් ඒවා ගැටලුවක් නෑ හැබැයි අර අවයව ගොඩාක් තියෙනවා වෙන් රූප වල දක්වන්න බෑ ඒක අපි චුට්ටක් ලියාගෙන තියාගමු හරි ලියන තරුවක් දාලා රතු පෑනකින් අවයව විශාල ප්‍රමාණයක් අවයව විශාල ප්‍රමාණයක් අවයව විශාල ප්‍රමාණයක් අවයව විශාල ප්‍රමාණයක් ඇති කුලක ඇති කුලක ඇති කුලක ඇති කුලක වෙන් රූප මගින් ඇති කුලක වෙන් රූප මගින් වෙන් රූප මගින් වෙන් රූප මගින් වෙන් රූප මගින් දැක්විය නොහැක වෙන් රූප මගින් දැක්විය නොහැක වෙන් රූප මගින් දැක්විය නොහැක දැක්විය නොහැක ඔතන දරු උදාහරණයක් විදිහට ලියන්න මෙන්න මෙහෙම එකක් උදාහරණ කියලා අපි ලියාගමු මේ වගේ කුලකයක් ගත්තොත් දැන් r කියලා කුලකයක් තියෙනවා දෙකෙහි ගුණාකාර කියලා දෙකෙහි ගුණාකාර දැන් දරුවෝ මේ කුලකය লীලා ඉවර කරන්න බෑනේ අවයව ඒ හින්දා වෙන් රූපයක දක්වන්න බෑ මොකද වෙන් රූපයක දක්වන්න නම් ඔක්කොම අවයව ටික ලියන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිද ඒ හින්දා උදාහරණයක් විදිහට මෙයාව ලියා ගන්න හරි එහෙනම් බලන්න අවයව ටික අපිට ඔන්න ඔහම වෘතයක් ඇතුලේ ලියා දක්වන්න පුළුවන් එතකොට ඒකට කියනවා මොන රූපයක්ද වෙන් රූපයක් කියලා හැබැයි මේ වගේ කුලක අපිට වෙන් රූප වල දක්වන්න බෑ හරි දැන් එහෙනම් ඕගොල්ලෝ මෙන්න මේ අභ්‍යාසය කරලා ඉන්න ඕනි ඊළඟ කොටසට යන්න කලින් ඒ තමයි දරුවෝ 12 වෙනි සහ 13 වෙනි පිටුවල දාලා තියෙනවා මං කුලක වගයක් ඕගොල්ලන්ගේ නිබන්ධනේ වෙන් රූප සටහන් වල දක්වන්න කියලා. හරිද? අන්න ඒ කුලක ටික දැන්
ඔය දීලා තියෙන ඉඩ ප්‍රමාණයම යොදා ගන්න දරුවෝ. එතකොට ඕගොල්ලන්ට ඉලිප්ස් වුණත් අදින්න පුළුවන් නේ. එතකොට සමහරුන්ට බැරි වුණොත් ඉලිප්ස් එකක් වුණත් ඇඳ ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉලිප්ස් අඳින්න ඉතින් කව කට්ටෙන් අඳින්න බෑනේ. අතින් තමයි අඳින්න වෙන්නේ. වඩා හොඳයි ඉතින් වෘත අඳිමු අපි. වෘත ඇඳලා ඒක ඇතුලේ ලියමු. හරි. එතකොට ඔය දීලා තියෙන ඉඩේම වෘතයක් ඇඳලා ඔය කියන කුලක 12 වෙන් රූපවල දක්වන්න බලන්න. ඊළාට තව අපිට පොඩි කාරණාවක් කතා කරන්න තියෙනවා. අවයව දීලා තියෙද්දි කොහොමද ලියන්නේ කියලා කුලකයක්. හරිද? ඒ ගැන අපි ඊළඟට සාකච්ඡා කරගමු. දැන් එහෙනම් වීඩියෝ එක නතර කරලා ඔයගලන්ට අවශ්‍ය වෙලාව අරගෙන අර අභ්‍යාසය සමස්තය ඉවර කරලා ඊළඟට එකතු වෙන්න නැවතත් පාඩමත් එක්ක. හරි. එහෙනම් දරුවෝ දැන් ඔයගලන්ට අවශ්‍ය කාලය අරන් ඔය අභ්‍යාසය ඉවරයක් කරලා ඉන්න. හරි. ඔන්න මේ වෙද්දි ඕගොල්ලෝ අර අභ්‍යාසය අවසන් කරලා තියෙන්න ඕනේ දරුවෝ. එතකොට යම් කිසි කෙනෙක් තාමත් ඒ අභ්‍යාසය අවසන් කරලා නැත්නම් ඒක අවසන් කරලා මේ කොටසත් එක්ක එකතු වෙන්න. අපි අවසානයේට කතා කරමු මෙන්න මෙහෙම මාතෘකාවක් ගැන. ලියන්න අවයව වලට ගැලපෙන ලෙස කුලක ලිවීම. 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 හරි නේද? මෙන්න අහගන්නකො පොඩි දෙයක් තියෙන්නේ දරුවෝ. හරිද? දැන් මෙච්චර වෙලා අපිට කුලකය දීලා අවයවනේ අපි ලිව්වේ. අවයව සංගලවරහන් ඇතුළේ ලිව්වා. ඊළඟට අවයව වෙන් රූප තුල ලිව්වා. දැන් පෙලක් තැන්වල අපේ විභාගේ අපිට අවයව ටික දීලා අපිට කියනවා කුලකය ලියලා දෙන්න කියලා. හරිද? එතකොටත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒවා ගොඩක් ලේසි දේවල්. හරිද? මෙහෙම බලන්නකො මේ. උදාහරණයක් විදිහට අපි ගමු. අපිට දෙනවා අවයව මෙන්න මෙහෙම. බලා ගන්න. A කියලා දීලා කියනවා A කියන කුලකයේ අවයව මාතර ගාල්ල හම්බන්තොට කියලා. ඔන්නෝම දෙනවා. දැන් ඔහොම දීලා හරිද? අපිට කියනවා මේ අවයව වලට ගැලපෙන කුලකයක් ලියන්න කියලා. මේ අවයව වලට ගැලපෙන කුලකයක් ලියන්න කියලා. හරිද? එතකොට දරුවෝ අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ දීලා තියෙන අවයව ටික හඳුනා ගන්න ඕනේ. හරිද? හඳුනාගෙන ඒ හැම අවයවයක්ම හඳුනා ගන්න පුළුවන් එක ලක්ෂණයක් අරගෙන ඒ ලක්ෂණය මත තමා කුලකය ලියා දක්වන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ගාල්ල මාතර හම්බන්තොට කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා අඳුර ගන්නවා. මේ මොනවද? මේ දිස්ත්‍රික්ක. හරි ඔන්න අවයව ටික අඳුරගත්තා. මේ දිස්ත්‍රික්ක. ඊළඟට ඔය අවයව ඔක්කොම ටිකට ගැලපෙන එක පොදු ලක්ෂණයක් ගන්නවා. මේවා දිස්ත්‍රික්කනේ. කොහොම දිස්ත්‍රික්කද? දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. අන්න මේ ගොල්ලෝ තුන්දෙනාටම ඒ ලක්ෂණය පොදුයි නේද? හරිද? දකුණු පළාතට අයත් වෙන්නේ. ඉස්සෙල්ලාම අඳුර ගන්නවා මේ තියෙන දිස්ත්‍රික්ක. ඊළඟට පොදු ලක්ෂණයක් හොයා ගන්නවා. මේ තියෙන්නේ දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. අන්නේ පොදු ලක්ෂණෙන් තමයි දරුවෝ අපි කුලකය ලියා දක්වන්නේ. හරිද? එතකොට අපි ලියනවා පිළිතුර
මේ තියෙන්නේ මොනවද? දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. ඔන්න ඔහොම ඉතින් ලියනවා. පැහැදිලිද? ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් තව උදාහරණයක් මම කිව්වොත් අංක 2 අපි හිතමු B කියලා මෙන්න මෙහෙම එකක් දෙනවා. 5 10 15 20 තිට්ටික. හරිද? එතකොට දැන් අපි හඳුනා ගන්නවා මොනවද මේ දීලා තියෙන්නේ? දීලා තියෙන්නේ සංඛ්‍යා. දීලා තියෙන්නේ සංඛ්‍යා. ඊළඟට බලනවා මේ සංඛ්‍යා වලට පොදු ලක්ෂණයක් තියෙනවද? 5 10 15 20. මොනවද මේ? පහේ ගුණාකාර වන සංඛ්‍යා. එහෙනම් අඳුරගත්ත මේ දීලා තියෙන්නේ සංඛ්‍යා කියලා. ඊළඟට ඒ කට්ටියටම ගත්තා පොදු ලක්ෂණයක්. මොකද්ද පොදු ලක්ෂණේ? පොදු ලක්ෂණය තමයි මේ තියෙන්නේ පහේ ගුණාකාර. හැමෝම පහේ ගුණාකාරනේ. එහෙනම් පොදු වන ලක්ෂණය තමයි පහේ ගුණාකාර. එතකොට දැන් මේ වගේ එකක් ලියද්දී ඊළඟට අපි බලනවා දැන් මෙතන අග 33ක් තියලා තියෙනවානේ. ඒ කියන්නේ මේකට සීමාවක් නැහැ. ඒ කියන්නේ බිඳුවත් මේ අතර එහෙම නැහැ. කෙලින්ම මොනවද මේ තියෙන්නේ? පහේ ගුණාකාර විතරයි. අන්න එහෙනම් අපි ලියනවා කුලකය. අපි අඳුරගත්තා මේ තියෙන්නේ මොනවද? පහේ ගුණාකාර. එහෙනම් ලියනවා කුලකය පහෙහි ගුණාකාර කියලා. හරි නේද? එතකොට පහේ ගුණාකාර කිව්වම අයිති වෙන්නේ 5 10 15 20 අගට 33ක් තියෙනවා කියන්නේ සීමාවක් නැහැ. ඔන්න ඔය විදිහට. දැන් ඉතින් දරුවෝ ඔය විදිහට විතරක් නෙමෙයි වෙන් රූපයක තියෙන දෙයකට උනත් අපිට ලියන්න පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම මෙන්න මෙහෙම වෙන් රූපයක් තියෙනවා. මේ වෙන් රූපය ඇතුලේ දාලා තියෙනවා 3යි 6යි 9යි විතරක්. 3යි 6යි 9යි විතරක් දාලා මේ මීතලයක් දාලා තියෙනවා C කියලා. හරිද? දැන් අපිට කියනවා මේ අවයවවල කුලකය ලියලා දෙන්න කියලා. අවයවවල කුලකය. එතකොට අපි බලනවා ඉස්සෙල්ලාම අඳුර ගන්නවා මොනවද මේ දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ සංඛ්‍යා. හරිද? ඊළඟට බලනවා මේ සංඛ්‍යා වලට පොදු ලක්ෂණයක්. දැන් 3යි 6යි 9යි කියන්නේ මොනවද? මොනවද? 3 ගුණාකාර නේද? 3 ගුණාකාර. අන්න පොදු ලක්ෂණේ. ඕකෙන් තමයි කුලකි ලියන්නේ. හරිද? 3 ගුණාකාර. හැබැයි දැන් අර ඉස්සෙල්ලා වගේ අගට 33ක් නැහැනේ. ඒ කියන්නේ 3යි 6යි 9යි විතරයි. ඒතකොට 3 ගුණාකාර කියලා ලිව්වොත් දරුවෝ ඔయితත් වඩා තව ඒවා අයිති වෙනවා. එතකොට දැන් අපි සීමාවක් දෙන්න ඕනේ. මේ ලියලා තියෙන්නේ කීයට අඩු වෙව්වද? 10ට වඩා අඩු වෙව්ව නේද? අන්න එතකොට අපිට ලියන්න පුළුවන් කොහොමද? බිඳුවත් 10ත් අතර 3හි ගුණාකාර. ඒ දැන් ඔක්කොම නැහැනේ. ටිකයි ඉන්නේ. එතකොට සීමාවක් දෙනවා. පැහැදිලිද? ඔය විදිහට ඉතින් අපිට පුළුවන් මේ දීලා තියෙන අවයව වලට ගැලපෙන්න කුලක නිර්මාණය කරන්න. එතකොට 3 6 9 කියන්නේ කවුද? බිඳුවත් 10ත් අතර 3හි ගුණාකාර. ඔන්න ඔහොම ලියනවා. හරි. දැන් මෙතන එහෙම නොලිව්වේ මෙතන සීමාවක් දෙන්න බෑ. ඇයි? අගට 33ක් තියෙනවා. ඒකට තව ඉස්සරහට ගොඩාක් ඉන්නවා. මෙතන සීමාවක් දුන්නේ මේ තුන් දෙනා විතරනේ ඉන්නේ. එතකොට බිඳුවත් 10ත් අතර කියලා ගත්තාම හරි. දැන් බිඳුවත් 20ත් අතර කියලා ගන්න බෑනේ. ඇයි? තව එතකොට අයිති වෙනවනේ. 12 15 18 උවත් අයිති වෙනවනේ. ඒ හින්දා හරියටම බලලා ඒකට ගැලපෙන්න තමයි සීමාව හදාගන්නේ. දැන් පැහැදිලිද? ඔහොම ඉතින් අවයව දීලත් කුලකේ ලියන්න දෙන්න පුළුවන්. එහෙනම් මේ පාඩමේ දරුවෝ අපිට එන්න පුළුවන් ගණන් විශේෂ තියෙනවා මෙහෙම. කුලකද නැද්ද කියලා හොයන්න දෙන්න පුළුවන්. අර මුල්ම අභ්‍යාසය කළේ. ඊළඟට අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් කුලකයක් හරියටම සම්මතාකාරයෙන් ලියන්නේ කොහොමද කියලා. එතකොට සංගල වරහන් ඇතුලේ ලියලා ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයකින් නම් කරන්න ඕනේ කියන එක ලියන්න ඕනේ. නැත්තම් සම්මතාකාරයෙන් ලියන්න කියලා දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට විභාගවල දෙන්නේ අවයව ලියා දක්වන්න කියලා. නැත්තම් අවයව වෙන් රූපයක දක්වන්න කියලා. ඒතර අපි අවයව ලියද්දි මතක තියාගන්න ඕනේ සංගල වරහණක් ඇතුලේ ලියන්න පුළුවන්. කමා දාලා වෙන් කරනවා. ඉංග්‍රීසි හෝඩිය අර කුලකයේ අක්ෂරයෙන්ම නම් කරනවා. එක අවයවයක් එක් වතාවක් විතරයි ලියන්නේ. ඊළඟට අවයව ගොඩක් තියෙනවා නම් කීපයක් ලියලා අගින් 33ක් දානවා. එතකොට ඕකම වෙන් රූප සටහනක දක්වද්දි මොකද වෙන්නේ? කමා දාන්න නැතුව යම්කිසි හොඳ ඉඩ ප්‍රමාණයක් තියලා අපි රවුමක් හරි ඉලිප්සයක් හරි ඇතුලේ ওই ටික ලියනවා. ලියලා ඊතලයක් දාලා අර විදිහටම කැපිටල් ලකුරකින් නම් කරගන්නවා. අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ අවයව දීලා තියෙද්දි
කුලකය ලියන්න කියලා කියනවා නම් ඒ අවයව ටික හොඳට අඳුර ගන්න දරුවෝ. හොඳට අඳුරගෙන ඒ අවයව වලට ගැළපෙන පොදු ලක්ෂණයක් හොයාගෙන ඒ පොදු ලක්ෂණයට අනුව කුලකයක් ලියන්න. දැන් මෙතන පළවෙනි කොටසේ ඉන්නේ දකුණු පළාතේ දිස්ත්‍රික්ක. ඒක තමයි ලක්ෂණය ඒගොල්ලන්ගේ. දෙවෙනි එකේ ඉන්නේ පහේ ගුණාකාර. ඒක තමයි ඒගොල්ලන්ගේ ලක්ෂණය. තුන්වෙනි එකේ අපි කතා කරපු කෙනාගේ ඉන්නේ තුනේ ගුණාකාර. ඒක තමයි ඒගොල්ලන්ගේ ලක්ෂණය. පැහැදිලිද? ඔන්න ඔය වගේ. එහෙනම් මේ පාඩම අපි අවසන් කරමු. ලියා ගන්න අන්තිම සටහන මෙහෙම. අවයව වලට ගැළපෙන ලෙස අවයව වලට ගැළපෙන ලෙස අවයව වලට ගැළපෙන ලෙස කුලකයක් ලිවීමේදී එම අවයව වලට ගැළපෙන පොදු ලක්ෂණයක් පොදු ලක්ෂණයක් උපයෝගී කරගනිමින් කුලකය ලියා දක්වයි. හරිද? හරි. එහෙනම් ඔන්න දරුවෝ කුලකයක් ලියන විදියත් ඉගෙනනවා. හරි? එහෙනම් උදාහරණ කියලා දැන් ඔතෙන්ට මේ තුන් දෙනාව ලියා ගන්න. ඊළඟට ඕක ලියලා අවසන් වෙලා ඔයගොල්ලන්ගේ නිබන්ධනේ 14 වෙනි පිටුවේ මම දාලා තියෙන අභ්‍යාසය කරන්න. හරිද? 14 වෙනි පිටුවේ. එහෙනම් මේ ටික ලියා ගන්න 14 වෙනි පිටුවේ අභ්‍යාසය අවසන් කරන්න. එහෙනම් ඔතනින් අපේ කුලක කියන පාඩමත් ඔන්න අවසන් වෙනවා. හරි? රයිට්. එහෙනම් මේ ටික ලියා ගන්න ලියලා 14 වෙනි පිටුවේ අභ්‍යාසය කරන්න.